තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතේවක ලෝක සතුන් වෙත පතල වූ මහා කරුණාවෙන් දේශිත තථාගත ලෝතුරු බුදුබණ සුපින්වත් ඔබේ හිතසුව පිණිස සූවිසි පැය මුළුල්ලෙහිම සංනිවේදනය කරන ජාතියේ බුදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය අද ඒ බුදුපුත්මවෙන් පුරාහෝරාවක දායකත්ව ධර්මානුශාසනාවක් සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නටයි මෙලෙසින් සූදානම් වන්නේ. සදහැවතුනි, මෙයුතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ධර්ම සභාවට වැඩම කොට පදහල පූජනීය කෝරළයාකම සරණතිස්ස පින්වත් දේශකයාණෝ අපි පළමුවෙන් සාතුනාත නන්වමින් නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද මෙයුතුම් වූ දේශනාව ධර්ම දානයක් ලෙස මුළු ලෝටම සංනිවේදනය කරන්නට සිය පුණ්‍යවන්ත දායකත්වයට ලබා දෙනවා අනුරාධපුර පණ්ඩුලකම කොරකහවෙව පදිංචි නන්දා වීරසූරිය මහත්මිය, ක්‍රිෂාන්ති ජයවර්ධන පුතුණුවන්, දියණිය වැල්කඩ නීල් ජයවර්ධන පුතුණුවන් ඇතුළු මේ සදැහැති පින්වත් පිරිස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ
ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타මත්ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උදාර බලාපොරොත්තුව ඒ උතුම් ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ධම්මපද පාළියේ බාල වර්ගයේ සඳහන් වන ඊතා උතුම් ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ කොසල් මහරජුරුව මුල් කරගෙන. දීගා ජාග රතෝ රත්ති දීගං සන්තස්ස යෝජන දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. මේ ගාථාවේ සරල තේරුම තමයි දීගා ජාග රතෝ රත්ති. නිදි මරණ කෙනාට රාත්‍රිය දිගයි. දීගං සන්තස්ස යෝජනං පයින් යන කෙනාට යොදුන දිගයි. දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං ධර්මය නොදන්නා වූ බාලයාට සසර දිගයි. ඒක තමයි මේ ගාථාවේ කෙටි තේරුම. භාග්‍යවතුන් වහන්සේ මෙවන් ගාථාවක් මොන වගේ කාරණාවකුත් එක්ක දේශනා කළාද? කොසල් මහරජුරුව සවැත් නුවර මහරජුරුව. කොසල් මහරජුරුව කියලා කියන්නේ දවසකට යටත් පිරිසෙන් දෙපාරක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඳගන්න යන රජ කෙනෙක්. ඒ වගේම කොසල් රජුරුව කියලා කියන්නේ මහ ප්‍රඥාවක් තිබිච්ච රජෙක්. අපේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ධම්මචේතිය වාගේ සූත්‍ර දේශනාවන් කොසල් රජුරුව තමයි දේශනා කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක නිවැරදි කියලා අනුමත කළාට පස්සේ ඒක බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. නැත්නම් ඒ අදහස් ටික කොසල් රජුරුවන්ගේ. ඉතින් මේ වාගේ ශාසනය වෙනුවෙන් පුදුම සමීපව ලෙන්ගතුකමින් කටයුතු කරපු තව අවස්ථා බොහෝමයක් ධර්මයේ තුල තියෙනවා. ඒ වගේම තමයි ජම්බුද්දීපේ හිටපු මහා සටන්කාමීන්ගෙන් එක්කෙනෙක් කොසල් රජුරුව කියලා කියන්නේ. නමුත් යම් යම් අවදිවල පොඩි පොඩි අඩුපාඩුකම් එහෙම තිවිච්ච තැනුත් සමහරලාට පේනවා. දස බෝධිසත්ව වත්තු කතාවට අනුව මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 10 දෙනෙක් අතරේ කොසල් රජුරුත් ඉන්න බව සඳහන් කරනවා. ඒ කියන්නේ කොසල් රජුරුව බෝධිසත්වෙක්. ඉතින් මේ වාගේ කාරණා රාශියක් රජු සම්බන්ධයෙන් අපේ දහම් පොතපතෙන් හොයාගෙන කතා කරන්න පුළුවන්. රජුරුව එක දවසක් රාජ ආශ්චර්යයෙන් යුක්තව විශාල පිරිසක් එකතු කරගෙන
මේ නගරේ වීදි සංචාරයේ පටන් ගත්තා. ඉතින් රජු එනවා කියලා කියම රජු බලන්න විශාල පිරිසක් පාර දෙපැත්තේ රැස් වෙනවා. ඉතින් යන්නේන පිරිස සමහරට පාර අවහිර කරන නිසා රාජපුරුෂයන්ගෙන් ගුටි කමින් පවා ආපහු හැරි රජුරු දිහා බලනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් මෙහෙම මහත් ආශ්චර්යයෙන් රජුරු මේ ගමන යනකොට රජුරු දැක්කා එක්තරා ගෙදරක තරුණ කාන්තාවක් ජනෙල් කවුළුවෙන් රජු දිහා බලාගෙන ඉන්නවා. රජුරුත් ඇය දිහා බැලුවා. ඇය බොහොම රූපයෙන් සුන්දරයි. හැබැයි රජු ඇය දිහා බලනකොට ඇය ජනේල ගාවින් අයින් වෙලා ගියා. නමුත් රජුරුව ගෙදර මතක තියාගත්තා. රජුරුව සංචාරය ඉවර කරලා මාලිගාවට ගියාට පස්සේ පිරිසට කතා කරලා අහනවා ළඟින් හිටපු අයගෙන් මං අර ඊතා වුවමනාවෙන් බලාගෙන හිටපු ගෙදර දැක්කද? දැක්ක ස්වාමීනි. ඒ හිටපු තරුණ කාන්තාවත් දැක්කද? දැක්ක ස්වාමීනි. එහෙමනම් ගිහිල්ලා ඇය විවාහකද අවිවාහකද කියලා බලාගෙන ඉන්න කිව්වා. ඇය විවාහකයි. ඇගේ ස්වාමියාට එන්න කියන්න කිව්වා. ඉතින් කතා කරනකොටත් ස්වාමියා නම් දන්නවා මගේ බිරිඳ නිසා තමයි මේ ප්‍රශ්නේ පැන නගින්න හදන්නේ. කෙසේ වෙතත් රාජාඥාවනේ. ඉඳ රජමාලිගාවට ගියහම රජුරු ආගිය තොරතුරු කතා කරලා ඔහුට රාජමාලිගාවේ රස්සාවක් දුන්නා. මේ පුරුෂයා කියනවා එපා ස්වාමීනි. මට එහෙම රැකියාවක් අවශ්‍ය නැහැ. මට දැනට ජීවනෝපාය මාර්ගයක් තියෙනවා. ඒ උපායෙන් මට ජීවත් වෙන්න හොඳටම ප්‍රමාණවත්. නමුත් රජුරු ඔහුගේ වචනයට කන් දුන්නේ නැහැ. ඔහු කියනවා මං කුලී වැඩක් හරි කරලා රජයේ වෙනුවෙන් ගෙවන්න තියෙන අයබදු ටික මම ගෙවන්නම් ස්වාමීනි. මට මාලිගාවේ නම් රස්සාව කරන්න බෑ. රජුරු කියනවා උඹේ අයබද්දෙන් මට වැඩක් නැහැ. මේ මාලිගාවෙම තමයි අදින් පස්සේ වැඩ කරන්න ඕනේ කියලා තහවුරු කරනවා. රජුරවන්ට මොකද්ද තියෙන උවමනාව? කුමන හෝ වරදක් නංවලා අර පුරුෂයා මරලා අර කාන්තාව හිමි කරගන්නයි මේ ඕනෙකම. ඉතින් දැන් මොහුගෙන් වරදක් පැන නගිනවද කියලා බලන්න රජුරු කීප කාලයක් කීප දවසක් හිටියා. දැන් මේ පුරුෂයා රාජමාලිගාවේ වැඩ. නමුත් රජුරවන්ට එක දවසකවත් ඔහුගෙන් වරදක් නම් හොයාගන්න බැරුව ගියා. ඊට පස්සේ රජුරු කල්පනා කළා තවත් උපායක්. ඒ පුරුෂයාට කතා කරලා කියනවා මම දවල් නාන්න කලින් මෙතන ඉඳලා යොදුන් 100ක් විතර දුර ගඟක් තියෙනවා. ඒ ගඟ ළඟට ගිහිල්ලා අනුරුවන් මැටි කඩුපුල් මලුයි අරගෙන එන්න කියලා. ඉතින් සමහර තැන්වල කඩුපුල් කියන නම කුමුදු කියලා යොදලා තියෙනවා. කෙසේ වෙතත් මල් වර්ගයක් සහ මැටි වර්ගයක් අරන් එන්න කියනවා රජුරුව නාන්න කලින්. ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. දැන් මොහු දන්නවා අනිවාර්යෙන් මේ මගේ දෝෂයක් හොයන තැන. ඒත් ගෙදර ගිහිල්ලා බිරිඳට කතා කරලා කෑම ටිකක් බඳලා දෙන්න කිව්වා. තාම බතේ කැඳ හිඳිලත් නැහැ. කැඳත් එක්කම කෑම ටිකක් බඳලා දුන්නා. ඔහු මේකත් අරගෙන පිටත් වුණා. දෙයිවක් බවක් නැහැ. ඔහේ යනවා. යදුනක් පමණ ගියා. ගියාට පස්සේ බඩගිනි ආවා. අර කෑම එක ලෙහලා ඒකෙන් භාගයක් ඉඳුල් කරන්නේ නැතුව භාගයක් අයින් කරලා තිබුණා. කෑම කන අතරතුර හදිසියේ කවුරු හරි ආවොත් දෙන්න කියලා හිතාගෙන. ඉතුරු ආහාර ටික ඔහු අනුභව කළා. එතකොට තව පුරුෂයෙක් ආවා. ඒ පුරුෂයාට අර අයින් කරපු ආහාර ටික දුන්නා. තමන් අනුභව කරලා ඉතුරු වෙච්ච ප්‍රමාණයක් තියෙනවා නම් ඒක ගඟේ ඉන්න මත්ස්‍යයන්ට දුන්නා.
කටයුතු ඔක්කොම ඉවර වෙලා මොහු ප්‍රාර්ථනාවක් කරනවා. මම මිනිහෙකුට නොඉඳුල් කෑම වේලක් දුන්නා. යටත් පිරිසෙන් ඔහු පෘතජ්ජන සීලවන්ත නම් එහෙමත් නැත්නම් ඒ මනුස්සයා දුස්සීල මිනිහෙක් නම් ඒ කොහොම වුණත් අනාගතයේ උපදින ආත්ම 100කට කෑම හම්බ කරගෙන අනාගතයේ උපදින ආත්ම 1000කට කෑම හම්බ කරලා දක්ඛින විභංගයේ දන්නවා මං හිතන්නේ අපි ඒ දක්ඛින විභංග සූත්‍රයේ සඳහන් කළේ තිරිසං සතෙකුට බත් වේලක් දුන්නහම අනාගත ජීවිත 100ක අපිට බඩගින්න ඉන්න වෙන්නේ නැහැ කියලා. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක බඩගින්න ඉන්න වෙන්නේ නැහැ. පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක බඩගින්න ඉන්න වෙන්නේ නැහැ. අහසින් යන තවුසෙකුට කෑම වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක තරම් බඩගින්න ඉන්න අනාගත ජීවිත කෝටියක තරම් බඩගින්න ඉන්න වෙන්නේ නැහැ. කෝටි ලක්ෂය. අහසින් යන තවුසෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් සාපිපාසාවෙන් මිදෙනවා. තිසරණගත උපාසක කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක බඩගිනි වේදනා නිමා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර පුද්ගලයා කෑම දුන්නේ පාරේ යන මගියෙකුටනේ. ඒ මගියා ඇත්තටම දුස්සීලෙක් වුණත් අනාගත ජීවිත 1000කට හම්බ කරගන්න තියෙන්නේ දැන්. අර මත්ස්‍යයන්ටත් ඉතුරු බත් ටික දීලා එතනත් අනාගත ජීවිත 100කට තරම් විපාක දෙන්න කුසල් එකතු කරගත්තා. දැන් මේ පුද්ගලයා රජ්ජුරුවගේන්න කියන මැටි රජ්ජුරුවගේන්න කියන මළුයි මනුස්ස ලෝකේ නෑනේ. ඒ කියන්නේ හොඳටම දන්නවා රජ්ජුරුව මාව මරන්න උපක්‍රමයක් තමයි මේ යොදන්නේ. කෙසේ වෙතත් පිටත් වෙලා අර ගඟ ගාව ඉඳගෙන දැන් කියනවා අනාගත ජීවිත 1000කට තරම් ප්‍රතිඵල ලබන්න පුළුවන් දාන වේලකුත් මම අද දුන්නා. අනාගත ජීවිත 100කට ප්‍රතිඵල ලබන්න පුළුවන් තරම් දාන වේලකුත් මම දුන්නා දාන වේල් දෙකක්. එයින් මම අත්පත් කරගත්තා මහා කුසල කර්මයක්. මේ ගඟේ ඉන්න කිසියම් නාගයෙක්, කිසියම් දෙවියෙක්, කිසියම් ගාන්ධර්වෙක් කවුරු හරි කෙනෙක් සඳහන් කරනවා මම මේ අනුමෝදන් කරන පින් අරගෙන පුළුවන් නම් මගේ ජීවිතේ බේරලා දෙන්න මේ මල් වර්ගයයි මැටි මට ගෙනල්ලා දෙන්න කියලා. මේක අහගෙන හිටියා මේ ගඟේ ඉන්න නාගරාජයෙක්. ඒ නාගරාජයා මහලු මිනිහෙකුගේ වෙස් අරගෙන ඇවිල්ලා අර ඉල්ලන මැටි මලුයි අර පුද්ගලයාට දීලා ගියා. එතකොට පින් අනුමෝදන් කරවහම කී දෙනෙක් පින් ලබනවද? පින් ලබන අය කොච්චර සතුටු වෙනවද? අපේ ධර්මයේ සඳහන් කළා අපි පින්කම් කරලා පින් අනුමෝදන් කරාම මියගිය ඥාතීන් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයත් පින් ලබනවා. තවත් මේ සංසාරේ අපේ ඥාතීන් පින් බලාපොරොත්තුෙන් කොයි ආත්මවල කොච්චර ඉන්නවද? එහෙමත් පින් ගන්න පුළුවන් අය එහෙමත් පින් ගන්නවා. මේ ආදි වශයෙන් මේ පින් දෙනකොට පින් ගන්න අය පින් දෙන අය සම්බන්ධයෙන් කොයිතරම් සතුටින්ද කටයුතු කරන්නේ. ඒක ධර්මයේම සඳහන් කළා මාතා පුත්තං බෝරසං. අම්මා තමන්ගේ දරුවෝ රැක බලාගන්නේ කොයි වගේද? අපෙන් පින් ලබන උදව් ලබන දෙවියෝ අපිව රැක බලාගන්නෙත් ඒ වගේ කියලා. පින් දෙනවට හරි සතුටුයි. පින් ගන්න හුඟක් අය බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් දැන් මොහු ඒ පින දුන්න නිසා පින ලබාගත් නාගරාජයෙක් තමයි මහලු මිනිස් වෙසක් අරගෙන ඇවිල්ලා මේ ටික දීලා යන්නේ. ඉක්මනට මේ ටිකත් අරගෙන ඔහු පිටත් වුණා. රජ්ජුරුවෝ නාන්න කලින් මේ ටික ලබා දෙන්න. හැබැයි රජ්ජුරුවෝ රාජපුරුෂයන්ට කියලා තිබුණා
වෙනදට කලින් අද වාසල් පවුර වහලා යතුර මට ගෙනල්ලා දෙන්න ඕනේ කියලා. මොකද රජුරු කල්පනා කරනවා මිනිස්සු කියලා කියන්නේ විශ්වාස කරන්න පිරිසක් නෙමෙයි. මිනිස්සු කියලා කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් පිරිසකට. මනුස්ස ලෝකේ නැති මලුයි මැටි ගේන්න කියලා කීවත් ඕක නොකරන්න බැරි කමකුත් නැහැ. කෝකටත් වාසල් පහුර වාගත්තාම හොඳයි කියලා කල්තියම්ම දොර වහලා යතුරු ගෙන්න ගත්තා. අර පුද්ගලයාත් වෙලාවට කලින් ආවා. ඇවිල්ලා බලහම දොර වහලා කෑ ගහලා කිව්වා මොකද්ද මේ කරන අසාධාරණේ මාව මරන්න මේ හදන්නේ මේ උපායවල්. මේක අරින්න කියලා. දොර ගාවේ ඉන්න පිරිස කිව්වා අපි නෙමෙයි මහරජුරුවම තමයි යතුරු වස්සවල ගෙන්න ගත්තේ. වෙන ඉතින් මොනවා කරන්නද? මල් ටිකයි මැටි ටිකයි වාසල් පවුර උඩ තියලා කල්පනා කළා හොඳට නිදා ගන්න ඕනේ. ඒකට ඉතින් පන්සලට ගියොත් හරි වටිනවා. ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාගෙන් අවසර ඉල්ලගෙන විවේක ගත්තා. රජුරු අර පුද්ගලයා දැන් හවස ආවේ නෑනේ. පරක් වුණා හෙට උදේ ඔහු මරන්න හිතාගෙන මරලා බිරිඳ ගන්න මේ වුවමනාව රජුරු. ඉතින් අර පුද්ගලයා මරන්න හිතාගෙන රෑ 30ෙම රජුරන්ට නිින්ද යන්නේ නෑ. රජුරුවන්ගේ හිත හැම වෙලාවෙම කාම දාහයෙන් දැවෙනවා. ස්වාමියා මරලා අර කාන්තාව කවදද අරගෙන ඉන්නේ කියන කල්පනාවෙන් තමයි ඉන්නේ. ඉතින් රජුරුව නිින්දත් නොනිින්දත් අතර අඩ නිින්දේ වගේ ඉන්නේ. මෙන්න මේ වෙලාවේ රජුරවන්ට මහ බයක් ඇති වෙනවා. ඒ බය ඇති වෙන්නේ වෙනත් ලෝකෙකින් ආපු හඬකින්. ලෝකුඹු මහ නිරේ පැසෙන නිරිසත්තු 4 දෙනෙක්. ලෝකුඹු මහ නිරේ කියලා කියන්නේ තනිකරම ලෝදිය තමයි තියෙන්නේ. පැහෙනවා. බත් මුට්ටියේ පැහෙනකොට හාල් සීසීකට ගමන් කරනවා වගේ මේ නිරේ ඉන්න නිරිසත්තු එහාට මෙහාට පැහෙමින් ජීවත් වෙනවා. මැරෙන්නේ නැහැ. ඉතින් අර ලෝකුඹු නිරේ ඉන්න 4 දෙනෙක් පවුනොන් හඳුනගෙන සාමාන්‍යයෙන් අවුරුදු 60000ක් තමයි ලෝකුඹු නිරේ ආයුෂ සඳහන් කරලා තියෙන්නේ. අවුරුදු 30000ක් යටට යනවා 30000ක් උඩට එනවා. තවත් කරුමේ තිබ්බොත් ආය රවුමක් යනවා නැත්තම් ගොඩ යනවා. කෙසේ වෙතත් ලෝකුඹු නිරේ පැහෙන මේ 4 දෙනා අර පැහි උඩට එනකොට මනුස්ස ලෝකෙට ඇහෙන්න පණිවිඩයක් කියන්න හිතනවා. ඒ වුණාට ඒගොල්ලන්ට පණිවිඩය කියන්න බැරුව යනවා. හේතුව ඉතින් පණිවිඩය කියන්න කලින් මේක කැරකිලා ගිහිල්ලා ඉවරයි. අපව යටට යනවා. ඒ නිසා පළවෙනි එක්කෙනාට කියන්න හම්බුනේ දූ කියලා විතරයි. එයා දූ කියලා දුයන්නෙන් පටන් ගත්ත කතාවක් කියන්න එන්නේ. කියවෙන්නේ දූ විතරයි. දෙවෙනි එක්කෙනා සයන්නෙන් පටන් ගත්ත කතාවක් කියන්නේ එයාට කියන්නේ ස විතරයි. තුන්වෙනි එක්කෙනා නයන්නෙන් පටන් ගත්ත කතාවක් කියන්න එනවා. එයාට න විතරයි කියවෙන්නේ. අන්තිමයා සෝ කියන හඬක් තමයි නගන්න හදන්නේ. ඒකින් සෝ කියලා විතරයි කියවෙන්නේ. මධ්‍යම රාත්‍රියේ රජ්ජුරුවන්ට නින්දත් නොනින්දත් අතර අඩ නින්දේ ඉන්නකොට දූසනසෝ කියලා හඬක් ඇහෙනවා. ඒක හයියෙන් ඇහෙන හඬක්. රජුරු වෙවුලනවා ඒ හඬ ඇහිලා. පහුවදා පුරෝහිත බ්‍රාහ්මණයා ගෙන්නලා ඇහුවා මෙන්න මෙහෙම හඬක් මට රෑ ඇහුණා. මොකද්ද මේකේ තේරුම? මට අපලයක්ද, දරුවන්ට අපලයක්ද, රටට අපලයක්ද, බිසවට අපලයක්ද මොකද්ද කියලා. නිමිත්ත පාඨකයා දන්නේ නැහැ ඒක මොකක්ද කියලා ඇහිච්ච හඬ. නමුත් ඒක දන්නේ නැහැ කියලා රජුරවන්ට කිව්වොත් මෝඩෙක් වෙනවනේ. ඉතින් රජුරවන්ට කිව්වා මහරජය ඔබ වහන්සේට නම් හරියන්නේ නැහැ ඉදිරි කාලේ. ඒකින්ද මහරජය මේකට මොකක් හරි කරන්න ඕනේ. මේක ඔබතුමාට ඇත්තටම නපුරට ඇහිච්ච හඬක් මේක. කියලා රජුරවන්ටම කිව්වා. ඒකෙන් බේරෙන්න ක්‍රමයක් නැද්ද කියලා පුරෝහිතගෙන් අහපුවම සඳහන් කළා සබ්බ සත්ත්‍ය කියන යාගය කරන්න ඕනේ කියලා. එක જાතියකින් සත්තු 100 අරගෙන මරලා යාගයක් කරන්න ඕනේ.
එක ජාතියකින් සත්තු 100යි. ඒ කියන්නේ ඇත්තු නම් 100යි, අස්සෝ නම් 100යි, එළුවෝ නම් 100යි. මේ ආදි වශයෙන් 100 අරගෙන ඒ විතරක් නෙමෙයි මෙතන මිනිස්සුත් ඉන්නවා. ගැහැණු ළමයි පිරිමි ළමයිනුත් අරගන්නවා මරන්න. ඉතින් මේකට කටයුතු සූදානම් කර ඉන්නකොට මල්ලිකා දේවිය ඇවිල්ලා ටිකක් කතා කරලා අහනවා මහරජා ඇයි බය වෙලා වාගේ? නැත්තේ මූණේ කිසි ප්‍රියමනාප බවක් ඇයි කියලා. ආන්ගේ වෙලාවේ ගුරුන්නාසි කියපු කතාව ඔක්කොම කීවා. මෙන්න මෙහෙම හඬක් ඇහුණා. මම මෙහෙම බය වුණා. ගුරෙක් ගෙනල්ලා බැලුවා. ඒ ගුරුවරයා මෙන්න මෙහෙම කීවා. මට බොහෝම අපලයි කීවා ඉදිරියේ. ඒකෙන් මිදෙන්න නම් මේ සබ්බ සත්ත්‍ය යාගය කරන්න කියලා කීවා. මල්ලිකා දේවිය කියනවා මහරජය රටවල් දෙකක් පාලනය කරන මහරජෙක් වෙලත් ඔබ වහන්සේ ඔච්චරම මෝඩද කියලා ඇහුවා. එතකොට අහනවා ඇයි එහෙම කියන්නේ? නෑ මහරජය. දැන් මේ යාගයක් කරන්න ලෑස්තියි. අනුන්ගේ ජීවිත දාස් ගණන් නැති කරලා ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේට ජීවිතයක් හොයාගන්නේ කියලා. මේ වාගේ සංවේග ඇති කෙරෙව්වා. රජුරුවත් කල්පනා කළා එතන් ඒක එහෙමද? මල්ලිකා දේවිය කියනවා මෝඩ බමුණන්ගෙන් ප්‍රශ්න අහහා තීරණ වලට එළඹෙන්නේ මොකටද? අල්ලපු විහාරේ තුන් ලෝකාග්‍රයන් වහන්සේ වැඩ ඉන්නකොට කියලා. දේවියත් එක්කම යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිල්ලා කරුණු කාරණා සඳහන් කළා. කරුණු කාරණා මනාව සාකච්ඡා කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ අයට ආශිර්වාද කළා. මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි රජුරෝ හීනයක් දැකලා. රජුරෝ බය වෙලා. දැන් ගෙදර මහා යාගයක් කරන්න ලෑස්තියි. මම මෝඩ වැඩ කරන්න එපා කියලා රජු මෙහාට අඬ ගහගෙන ආවා. බොහොම අමාරුයි තියාගන්න. ස්වාමීනි අනුකම්පා කරන්න. එහෙම සඳහන් කරාම කොසල් රජුරවන්ට විශේෂයෙන් කරුණු කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කරුණු කාරණා මතක් කරලා දුන්නා. අනුන්ගේ ජීවිත නැති කරලා තමන්ට කොහොමද ජීවිතයක් හොයාගන්නේ? අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කරුණු පැහැදිලි කරමින් කරුණු දේශනා කරමින් කොසල් රජුරුවන්ගේ හිත සකස් කරලා මහරජා ඔබට විපතක් නැහැ. බිරිඳට දේවියට විපතක් නැහැ. රටට විපතක් නැහැ. එන මොකද්ද මේ හඬ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහරජා නිරයේ ඉන්න 4 දෙනෙක් ලෝකෙම නිරයෙන් පැහි උඩට ආපු වෙලාවේ මනුස්ස ලෝකේ ඉන්න අයට පණිවිඩයක් කියලා යන්නයි කල්පනාව. නමුත් පණිවිඩය කියන්න බැරි වුණා. ඔවුන් යට ගියත් ඔවුන් කියන්න හදාපු කතාවෙන් රජුරවන්ට මුලින්ම ඇහිච්ච අකුර මොකද්ද කියලා ඇහුවා. සඳහන් කළා ස්වාමීනි මට මුලින්ම ඇහුනේ සා කියලා හඬක්. නෑ මුලින්ම ඇහුනේ දූ කියලා හඬක්. දූෂණ සෝනේ. ඒ කාරණාව සඳහන් කරාම ඔවුන් කියන්න හදාපු කතාව බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ. මුලින්ම ඇහුනේ දූ. ඒතර මෙයා කියන්නේ හැදුවේ දුක් ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම් හසේ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්මත්තනෝ. දුක් ජීවිතං අජීවිම්හ යම්සේ ඊටාම දුක්ඛිතව කාලාන්තරයක් ගෙවිලා ගියා. කොහෙද ගෙවුනේ? ලෝකමුනිරේ. 60000ක් කල් ආයුෂ මේ ලෝකමුනිරේම පැහැෙනවා. නමුත් අපට නිදහසක් නැහැ. ගැලවෙන්න වෙලාවක් නැහැ. විවේකයක් නැහැ. තවත් අවුරුදු 60000ක් නම් ඒ 60000ෙම විවේකයක් නැහැ. එක දිගට ලෝකමුනිරේ පැහෙන්නයි සිද්ධ වෙන්නේ. උණු වෙච්ච ලෝහමය දියර වගේ ඒව පැහෙනවා. බතේ හාල් පැහෙනවා වගේ යට තියෙනව උඩට, උඩ තියෙනව යටට, මැදට මේ විදිහට
නිරිසත්තු මේකේ පැහෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භික්ෂුන් මේ රජ්ජුරුව ඇතුළු පිරිස දැන් ඔය ලෝකුඹු නිරයේ පැහෙන 4 දෙනා මනුස්ස ලෝකේ මොනවා කරලාද එහි ගියේ කියන ප්‍රශ්නේ. අතීත කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ තරුණයෝ 4 දෙනාම 40 කෝටිය ධනෙ තිබිච්ච අය. නැත්නම් ඒ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු මහා සංඝයා එක්ක ධනෞචාරිකාවේ වඩිනවා. නමුත් මේ සල්ලිකාරියෝ 4 දෙනාට කවදාවත් ධනක් දීලා පිනක් කරගෙන සතුටු වෙන්න තරම් හැඟීමක් ආවේ නැහැ. නමුත් සල්ලි හොඳට තියෙන නිසා ඔවුන් කතා කරගත්තා මොනවද අපි කරන්නේ? මේ සල්ලි වලින් මොනවද කරන්නේ? ඉතින් එක යෝජනාව එක පුද්ගලයෙක් යෝජනා කළා මුදලට කාන්තාවක් අරගමු රාරක්කු අපි බොමු හොඳට උයාගෙන කමු කාන්තාවන්ට හැන්දෑවට මුදල් ගෙවමු අපි මේ කාලේ එහෙම විනෝද වෙමු කියලා. ඉතින් හැමෝම එකඟයි ඒකට. ඒ වැඩේම ඒ අය කරගත්තා. මැරිලා ගිහිල්ලා අපායේ ඉපදුනා. පෙර කරපු කුසල කර්මයේ නිසා ඇති තාක් ධනය ලැබිලා තියෙනවා. නමුත් කල්යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂයන්ගේ ආශ්‍රයේ හිග නිසා සොයාගත් ධනය යෙදවිය යුත්තේ කොහොමද කියන කාරණාව හොඳ දේද නරක දේද කියන කාරණාව නොදැන වෙන විදිහට අකුසල් රැස් වෙන ආකාරයට වැය වියදම් කරනවා. ඉතින් එහෙම මිනිස්සු එදා විතරද හිටියේ? අදත් ඕන තරම් ධනෙ තියෙන අය පිනට දහමට නොදී නිකන් නිකරුණේ වියදම් කරන අය ඕන තරම් මේ සමාජයේ නැතුවනේ මේ අදත් ඉන්නවා. එදත් මේ කෝටිපතියෝ 4 දෙනා ඒ වැඩේම තමයි කරලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ අතීත කතාව මතක් කළා මෙන්න මෙහෙම කර ඉඳලා පර අඹුවන් සේවනය කරලා අන්තිමට නිරේ ගිහිල්ලා දුක් විඳිනවා. සල්ලි තියෙන නිසා කොච්චරනම් වැරදි වැඩ කරන්න පුළුවන්ද? කොච්චර වැරදි කරලා සල්ලි වලින් වහන්න පුළුවන්ද? කොයිතරම් අපරාධ මුදල් යටතේ යට ගැහෙනවද? එයින ගොඩාක් කාරණා තියෙනවා. කෙසේ වෙතත් රජ්ජුරුවෝ මනාව කාරණාව තේරුම් අරගත්තා. හැබැයි රජ්ජුරුවන්ට මෙහෙම හිතෙනවා. පරදාර කර්මය කොච්චර භයානකද? දැන් මේ පරදාර කර්මයක් කරලා නෙමෙයි ගිහිල්ලා ඉන්නේ ලෝකෙම නිරේ. නිකන් නෙමෙයි මහ නිරේවල් වල ඉඳලා මේ ඇවිල්ලා ඉන්නේ. කටු ඉඹුලේ නැගලා තවත් නොයෙක් දුක් විඳලා තමයි මේ ඉන්නේ. ඉතින් එතකොට ලෝකෙම නිරේ කොයිතරම් දුක් සහිතද? ලෝක සත්වයා ලෝකෙම නිරේ කොච්චර දුක් විඳිනවද? මේ සියලුම කාරණා වෙනුවෙන් අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා නිරය කොයි තරම්නම් භයානකද? ඒ භයානක වූ නිරයෙන් මිදෙන්නේ කොහොමද? රජ්ජුරුවෝ නිරා දුක හොඳටම තේරුම් අරගත්තා. රජ්ජුරුවෝ හොඳටම බය වුණා. බය වෙලා රජ්ජුරුවෝ තීරණය කළා අදින් පස්සේ නම් අනුන්ගේ බිරිඳක් ඇසුරු කරන්න නැතියා. මට අයිති නැති කාමවස්තුවක් දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නැහැ කියලා. ඇති වෙච්ච බයත් එක්ක. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඊයේ රාත්‍රියේ නම් බොහෝම දිගයි කියලා. රජුරන් නිින්ද යන්නේ නැහනේ. අඩ නිින්දේ ඉන්නේ. දෙයින් කියනවා ඊයේ රාත්‍රියේ නම් බොහෝම දිගයි ස්වාමීනි. දැන් අර මැටි මලුයි අරගෙන ආපු අර කාන්තාවගේ පුරුෂයා ඔහුත් ඉන්නේ විහාරෙම තමා මේ වෙලාවේ. කාරණාව පැත්තකට වෙලා ආගෙන ඉඳලා ඒ මිනිසයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ කියනවා ස්වාමීනි රජ්ජුරුව ඊයේ රාත්‍රියේ දිග දැනගෙන ස්වාමීනි මමත් ඊයේ තමයි යදුනේ දුර දැනගත්තේ කියලා. ඉතින් මේ කාරණාවත් එක්ක තමයි අර ගාථා රත්නය දේශනා කොට වදාළේ
දීගා ජාගරතෝ රත්ති. නිදි මරණ පුද්ගලයාට රාත්‍රිය දිගයි. දීගං සන්තස්ස යෝජනං පයින් ඇවිදින පුද්ගලයාට යදුන දිගයි. ධර්මය නොදන්න බාලයට සසර දිගයි කියන කාරණාව දේශනා කළා. එතකොට කාටද රාත්‍රිය දික් වෙන්නේ? රාත්‍රිය දිගයි බණ අහන අයට. රාත්‍රිය දිගයි ධර්ම සාකච්ඡා කරන අයට. රාත්‍රිය දිගයි ලෙඩ වෙලා ඉන්න අයට. රාත්‍රිය දිගයි එළි වෙනකන් වැඩ කරන අයට. මේ අයට රාත්‍රිය දිගයි. ඒ හිතන්නකො මුළු රැයම පහන් වෙනකන් ඉඳගෙන බණ අහනවා කියහම වෙලාවක් ගියහම කොච්චරවත් වෙලාව බලනවා කීයටද ඉවර වෙන්නේ කීයටද ඉවර වෙන්නේ කොයි වෙලාවෙද එළි වෙන්නේ. ඉතින් ඒ ඇහැරිලා යමක යෙදිලා ඉන්න පුද්ගලයාට රාත්‍රියේ දිග දැනෙනවා. එතකොට බොහෝම හොඳට රසමස වලින් අනුභව කරලා ඊටාම සුව පහසු යහනක් මත නැගලා රාත්‍රියේ නිදාගත්ත පුද්ගලයෙකුට රාත්‍රියේ දිග දැනෙනවද? ඔහුට දිග දැනෙන්නේ නැති නිසා තමයි උදේ පාන්දර අවදි වෙච්චාම වෙලාව බලලා තව ටිකක් නිදාගන්නේ. රැයම පහන් වෙනකන් නිදියවා. නිින්ද මදි. කම්මැලි පුරුෂයන්ගේ ස්වභාවය ඒකයි. තවත් විනාඩි ගණනකින් නැගිටින්නම් වගේ කියලා හිතලා ආයෙත් නිදාගත්තාම ඇහැරෙන්නේ යටත් පිරිසෙන් පැයක්වත් ගිහිල්ලා. ආන් එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ නිදියනවා කියන කාරණාවට නම් භාග්‍යතුන් වහන්සේ කොහොමත් කැමති නෑ. කෙසේ වෙතත් මෙතනදී අපි සාකච්ඡා කරමු. නිදි වරන්නා රාත්‍රියේ දිග දකින්නවා දැනගන්නවා. නමුත් කවදාවත් නිදි ලබන්නාට නැත්නම් ප්‍රනීත ආහාර වළඳලා සුවසේ යහනක සැතපෙන්නාට රැයේ දිග පේන්නේ. එතකොට අර පුරුෂයා ඇවිල්ලා කියනවා ස්වාමීනි රජ්ජුරුවෝ ඊයේ රාත්‍රියේ දිග දැනගත්තා වගේ මමත් ඊයේ තමයි ස්වාමීනි යොදුනේ දුර දැනගත්තේ කියලා. ඉතින් ඔය කාරණා දෙකම ගොනු කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිදි මරන්නාට රාත්‍රියේ දිගයි ඒ වගේම පයින් යන්නාට යදුන දිගයි. බාලයට සසර දිගයි. මේ ගාථා රත්නේ දේශනා කොට වදාලා. එතකොට දැන් අර නිරයෙන් උඩට ආපු අය ගාථා තුනක් කියන්න හැදුවනේ. දුක් ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම්හසේ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්මත්තන. යම්සෙයින් 60000ක් කල් මේ දුක්ඛිත ආයුෂ මේ නිරේ භුක්ති විඳිනවද? නමුත් අපිට කවදාවත් ධනය මෙච්චර ළඟ තිබිලත් පිනක් කරගන්න බැරි වුණානේ කියලා දුහ දුක් වෙන්න පටන් ගත්තා. එතකොට රජ්ජුරුවන්ගෙන්ම බුදුරජාණන් වහන්සේ අහගන්නවා දෙවනියට ඇහිච්ච හඬ මොකද්ද? නයන්නනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඔවුන් කියන්න හදාපු කතාව සම්පූර්ණ කරනවා. මොකද්ද ඊළඟ සඳහන් කළේ? සට්ටි වස්සේ සහස්සානී පරිපුන්නානි සබ්බසු නිරේ පංචමානානං කදා අන්තු භවිස්සති. හැම අතින්ම අවුරුදු 60000ක් ගෙවිලා ගියා. සඳහන් කරනවා අවුරුදු 60000ක් මේ ලෝකෙම නිරේ පැසෙන්නා වූ අපට කෙරවලක් කවද දකින්නේද? අනේ ස්වාමීනි මේ ලෝකෙම නිරේන් නිදහස් වෙන කෙරවලක් කවද්ද කියලා අහනවා. ඒ දෙවනියා. තුන්වෙනියා කියනවා නත්ති අන්තෝ කුතෝ අන්තෝ නන්තෝ පතිදිස්සති තදාහි පකතං පාපං මමතු ඉහංච මාරිස. තුන්වෙනි පුජ්‍යලයා කියනවා යම් හේකින් ඒ කාලේ මා විසිනුත් නුඹ විසිනුත් බොහෝසේ පව් කරන ලදද? දැන් මේකට පව් කරපු 4 දෙනාගේ කතාව. යම්සේ ඒ කාලේ මා විසිනුත් ඔබ විසිනුත් බොහෝසේ පව් කරන ලදද?
තදාහි පකතං පාපං මමතු ඉහංච මාරිස. ඒ කරපු පාපය අපි විඳින්න ඕනේ. අපිනේ කළේ වෙන කවුරුවත් නෙමෙයි. කරන පුද්ගලයා මේක අනිවාර්යෙන් විඳින්න ඕනේ. ඊළඟට සඳහන් කළා සෝහි නූන ඊතෝ ගන්්වා යෝනින් ලද්ධාන මානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහුං. මම වනාහි මෙයින් චුත වෙලා නැවත මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවොත් ආයෙනම් කවර කවමදාකවත් නිරයට වැටෙන්න තරම් පවුනම් කරන්නේ නැහැ. කවුද මේ කියන්නේ? නිරයේ ඉන්න කෙනෙක්. අපිට හිතෙන්නේ නැද්ද අපිත් නිරේ හිටපු කාලේ ඔහොම හිතන්න ඇති කියලා? කවදා හරි මනුස්ස ලෝකෙට ගියොත් අයනම් පව් කරන්නේ නැහැ. ඉතින් එහෙම හිතලා ආපු අය අපි දෙව්ලොවින් එනකොටත් මොකද්ද කරන්නේ? අඬා දෙව්ලොව ඉන්නකොට අනිත් දෙවියෝ ඇවිල්ලා කියන්නේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ශ්‍රද්ධාව මත පිහිටලා බොහෝසේ පින් කරගෙන ආයෙත් අපි ගාවට එන්න කියලා තමයි දෙවියන්ට උපදෙස් දෙන්නේ. නමුත් අපි කවුරුවත් ආපු වැඩේ කරනවා වාගේ පේනවද? ආවේ බොහෝසේ පින් කරගෙන ආපහු උඩට යන්න. පල්ලෙහින් ආපු අය ආවේ පාපෙන් ඈත් වෙලා තව පින් කරගෙන මෙතනිනුත් ඉහළින් ඉහළට යන්න. අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ ඒකට. ඒ වුණාට කල යුතු දේ කෙරෙන බවක් පේන්නේ නැහැ. වෙන දේවල් කර ඉන්නවා. පින් කරන්නේ බොහෝම අඩුවෙන්. පොයකට සිල් ගන්නෙ නැහැ. දානයක් දෙන්න යන්නේ නැහැ. පන්සිල් වලටවත් ගරු කරන්නේ. වැඩි හිටියන්ට සලකන්නේ. මේ සියල්ලෙන්ම රැස් කරගන්නේ අසීමාන්තික අකුසලයක් නේ. ආවේ පින් කරන්නේ වෙන දේවල්. එහෙනම් දෙව්ලොවින් ආවෙත් පහලින් ආවෙත් පින් කරගන්න. ඒකයි මම සඳහන් කළේ ආපු වැඩේ පැත්තක කරන්නේ වෙන දෙයක්. එතකොට මේ කතාවත් එක්ක ඒකත් තේරුම් ගන්න ඕනේ. යම් හේතුවකින් manuss ලෝකේ උපදින්න ලැබුණොත් ආයෙනම් නිරයට එන්නේ. දැන් manuss ලෝකේ ඉපදිලා ඉන්න ඔබයි මමයි නිරයට නොයන්න වැඩ කරනවද කියන කාරණාව අපි විසින් අපෙන්ම විමසන්න ඕනේ. ඊළඟට සඳහන් කළා දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. බාලයට සසර හුඟක් දිගයි. කාටද පින්නතුනි බාලයා කියලා කියන්නේ? සිතින්, කයින්, වචනෙන්, තිදොරින් වැරදි කරන පුද්ගලයාට ධර්මයේ හැඳින්වුවේ බාලයා කියලා. ඔහුගේ කායික ක්‍රියා හොඳනෙත් නැහැ, වාචසික ක්‍රියා හොඳනෙත් නැහැ, මානසික ක්‍රියා හොඳනෙත් නැහැ. මේ පුද්ගලයා තමයි බාලයා. මේ බාල පුද්ගලයා ඇසුරු කරන්න ගියහම හොඳට හිටපු කෙනත් නරක වෙනවා මිසක් කවදාවත් නරක මිනිහා හොඳ වෙන්නේ නැහැ. නරක මිනිහා හොඳ වෙනවා නම් හොඳයි. නමුත් වෙන්නේ හොඳ මිනිහා නරක වෙන එකයි. ඒ නිසා දේශනා කරනවා බාලයා කියලා කියන්නේ තිදොරින්ම අකුසල් කරන කෙනෙක්. ඒක නිසා යමෙක් බාලයෙක්ද ඒ බාලයාගේ ආශ්‍රයෙන් වහවහ වෙන්විය යුතුයි කියලා. බාල පණ්ඩිත කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. බාල පණ්ඩිත සූත්‍රයේ බාලයාගේ ලක්ෂණ මනාව පැහැදිලි කරලා තියෙනවා. එතනත් පැහැදිලි කරන්නේ කයෙන් කළ යුතු දුසිරිත්, වචනයෙන් කළ යුතු දුසිරිත්, හිතින් කළ යුතු අකුසල් මේ ඔක්කොම බාලයා කරනවා. යමෙක් එහෙම කරනවා නම් ඔහු බාලයෙක් කියන කාරණාව අපි දැනගන්න ඕනේ. යමෙක් එහෙම කරනවා නම් ඔහු බාලයෙක්. ඒ කියන්නේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා හොඳ නැත්තම් ඒ බාලයෙක්. බුදුරජාණන් වහන්සේ කැමති නෑ එවන් අය ඇසුරු කරනවට. එහෙනම් බාලයාට සසර දිගයි. එතෙන් බාලයා
ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර තුනම කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා, හතරම කරනවා. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි මේ ඔක්කොමත් තියෙනවා. ඉතින් මැරිලා කවදාවත් සුගතියට යන්නේ නැහනේ. ඒ නිසා දේශනා කළා බාලයට සසර දිගයි. සතර අපායේ වැටුනහම ගොඩ එනවා කියන කාරණාව පින්නතුනි අවුරුදු කෝටි ප්‍රකෝටි නෙමේ අසංඛ්‍ය ගණන් ගෙවෙනවා. ගොඩට එන්න වෙන එකක් නැහැ. ඒ හිතන්නකො තිරිසන් ආත්මයක එහෙම ඉපදුනොත් කවද කොහොම පින් කරලාද ගොඩට එන්නේ කියලා. යටත් පිරිසෙන් තිරිසනෙකුට දෙන පිනක්වත් හම්බෙන්නේ නැහැ. ඒකත් හම්බෙනවා නම් ප්‍රේතයන්ට විතරයි. දැන් නැත්නම් ඔය පූසෙක් වාගේ වෙලා, කොටියෙක් සිංහෙක් වාගේ වෙලා ඉපදිනහම ඉතින් දිගටම සත්තු මරණ ගමනේ කරන්නේ. කිඹුලෙක් වෙලා ඉපදුනහම ඉතින් ඒ වාගේ ලොකුවට පේන සත්තු විතරක් නෙමෙයි. කුරුමිනියා, පළඟෙටියා අල්ලගෙන කන සර්පයා, කටුස්සා වාගේ සතාගේ ඉඳලා ඔක්කොම ප්‍රාණඝාතයට සම්බන්ධයිනේ. ඉතින් හිතන්නකො මෙච්චර පව්කන්දක් කරනකොට මැරිලා ආපහු නිරේට මිසක් ගොඩට එන්නේ කොයි කාලෙද කියලා. එතකොට මේ දැන් ඉන්න සත්තු විතරද තිරිසන්නු? ඔබයි මමයි තිරිසන් වෙලා හිටපු කාලේ අපි කොයිතරම් පව් කරලා අපායවල නිමක් නැතුව දුක් විඳලා පෙර කරගත්ත මොකද්දෝ කුසල කර්මයක විපාකයක් හැටියට මේ ජීවිතය අපිට ලැබිලානේ. එතකොට ඒකේ වටිනාකම තේරුම් අරගෙන, දුර්ලභ බව තේරුම් අරගෙන වහවහ කුසල් වඩන්න තමයි අවදි වෙන්න ඕනේ. නැවත ප්‍රපාතයකට වැටෙන්නේ නැති වෙන්න සුගතියෙන් සුගතියට යන්න කටයුතු කරන්න ඕනේ. මේ එන්නේ උඩ ඉඳලා පහළට එන ගමනක්. අපි කාලයක් බ්‍රහ්ම ලෝකෙත් හිටියා. බ්‍රහ්ම ලෝකේ ඉඳ තිබිච්ච පින් ඉවර වුණාම අපි දිව්‍ය ලෝකෙට ආවා. දිව්‍ය ලෝකේ කරන්න තිබිච්ච ඒ දිව්‍ය තලවල පවතින්න තියෙන්න ඕනේ කුසල් අඩුවෙන්න අපි පල්ලහැට ඇවිල්ලා දැන් මනුස්ස ලෝකෙට එනකන් ඇවිල්ලා ඉන්නේ. තවත් පල්ලහැට යනවා නම් ලෝක කීයක්ද තියෙන්නේ? 4ක් තියෙනවා. තවත් ලෝක 4ක් තියෙනවා යන්න. මොකද්ද? නරක, තිරිසන්, പ്രേත, අසුර. එහෙම ලෝක 4ක් තියෙනවා. හැබැයි ඔය 4ට නොයා ගමන ආපහු හරවන්න නම් අපට තියෙන හොඳම තෝතැන්න තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒකයි ප්‍රඥාව මෙහෙවන්න ඕනේ. මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉහලින් ඉහළට නැවත යනවද නැත්නම් ආපු විදිහට බැහැගෙන ගිහිල්ලා මනුස්ස ලෝකෙන් පස්සේ අපායට පය ගහනවද කියලා. අකමැති නම් මෙතනදී යමක් කරගන්න පුළුවන්. බාලයට සසර දිගයි. බාලයට මේ කරුණ එකක්වත් වැටහෙන්නේ නැහැ. ධන සම්පත් ලැබෙන්න පාපයට තමයි වීරිය කරන්නේ. පාපයට තමයි ඇදෙන්න හදන්නේ. ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ සංසාර ගමන අතිශයින්ම භයානකයි. ඒ භයානක සංසාර ගමනේ නැවතීමක් කොහෙන් හරි තියෙන්න ඕනේ. සසරින් මිදීමේ මඟ ලෞතුරා බුදුවරු පමණයි කියලා දුන්නේ. ඒ නිසා මෙලව සෑම සත්වයක්ම ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරු විය යුතුයි. මේ ස්වභාව ධර්මයාගේ හැටිවත් පින්නතුනි අපි දන්නේ නැහෙනි. බුදුරජාණන් වහන්සේනේ අපිට කියලා දුන්නේ මේ පන්සිල් කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පනවන එකක් නෙමෙයි, ස්වභාව ධර්මයාගේ නීතියක්. යම් කෙනෙක් මේ නීති රීති ටික උල්ලංඝනය කළොත් අනිවාර්යෙන් ඔහුට මහ පොළොව යට නිරේ දාලා දඬුවම් කරනවා. ඉතින් අබුද්ධෝත්පාද කාලයක ඉපදුනා නම් අපිට පන්සිල් ගැන කියලා දෙන්න කෙනෙක් නැහෙනි. ඉතින් පන්සිල් ගැන කියලා දෙන්න කෙනෙක් නැත්තම් අපි පන්සිල් රකින්නේ නැහෙනි. එතකොට ලෞතුරා බුදුවරු පහළ වෙලා විශ්වයේ සැබෑ තොරතුරු අපිට කියලා දීලා තියෙනවා. ඒ අතර තමයි මේ විශ්වයේ තියෙන නීතියක් පන්සිල්. යම් කෙනෙක් මේක උල්ලංඝනය කරනවා නම් මේ සබා දහම ඔහුට දැඩි ලෙස දඬුවම් කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට ඕක පෙන්නවා.
අබුද්ධෝත්පාද කාලයක පෙන්වන්න කෙනෙකුත් නෑ අපිට තේරෙන්නෙත් නෑ. එතන ඉඳලා දුගතියෙන් අත මිදෙන්න සීලය ගැන අපිට දේශනා කළා. සම්පූර්ණ කරගන්න දානය ගැන දේශනා කළා. මේ කරුණු ජීවිතයට අරගෙන මනාව සිල් ආරක්ෂා කරගෙන ශක්ති ප්‍රමාණයෙන් හොඳට දන් පැන් පූජා කරලා ජීවිතයට බොහෝ කුසල් එකතු කරගෙන ජීවිතයේ කුසලයෙන් පුරවගෙන සතර අපායෙන් අත මිදෙන්න කටයුතු කරන්න ඥානවන්තයෙක් බවට පත් වෙන්න සත්පුරුෂයන් ආශ්‍රය කරන්න සත්පුරුෂ ආශ්‍රයෙන් සසරින් මිදෙන්න මේ පින්නතුන් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා අනුරාධපුර පණ්ඩුලගම කොරකහවැව පදිංචි නන්දා වීරසූරිය මහත්මිය දියණිය ක්‍රිෂාන්ති ජයවර්ධන පුතණුවන් වන මැල්කම් නීල් ජයවර්ධන යන අය විසින් උතුම් අරමුණ හැටියට සඳහන් කරනවා හෝමාගම දියගම විසූ සොපිහාමී මහත්මිය මිත්තනිය වීරසූරියගේ පීට රප්පුහාමි පියාණන් රොසලින් නෝනා මාතාව පැට්‍රික් ක්ලැරන්ස් ජයවර්ධන ස්වාමිපුරුෂයා මෙත්තා මෑණියන් වහන්සේ ඇතුළු පැමිණ සිටින සියලු දෙනාගේම නමින් මිය පරලෝ ගියපු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. අයන් වර්ක්සී අධිපති කුලරත්න මහත්මයාටද නන්දා වීරසූරිය මහත්මියට මැල්කම් නීල් ජයවර්ධන මහත්මයාට ක්‍රිෂාන්ති ජයවර්ධන මෙනවියට අඹම්පොළ මෙත්තා දස්සෙල් මෑණියන්ට පැමිණ සිටින සියලු දෙනාටම වජිර චන්දිමාල් ජයවර්ධන හා ඥානා රත්නායක ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. මෙම ධර්මදේශනාවෙහි මූලික අරමුණ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න භාග්‍ය උදා වේවා යන්නයි. ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්නත් දේශකයන්න් වහන්සේට උන්වහන්සේගේ දෙමව්පියන්ට ගුරුතුමන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා අපටත් ආශිර්වාද කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි වීරසූරිය මහත්මිය දියණිය ජයවර්ධන මහත්මයා සහ පුතණුවන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. අති භයංකාර වූ සංසාර සාගරයෙන් එතර වෙලා සදාකාලික සුවය ඇති අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්ම දානමය කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මේ